නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වතුනි පින්වන්ත ඔය ඇත්තන්ගේ ඉල්ලීම අනුව මුල සිට භාවනා වඩන ආකාරය කියා දෙන්නටයි මේ වැඩසටහන් මාලාව ආරම්භ කළේ. අද පින්වතුනි ඔය ඇත්තන්ට ආනාපාන සති භාවනා වඩන ආකාරය කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි මීට පෙර පින්වත් ඔබට අපි භාවනා ගැන හැඳින්වීමක් සිදු කළා. ඒ වගේම පූර්ව කෘත්‍යයන් ගැන කියා දුන්නා. ඒ වගේම විදර්ශනා භාවනා වාක්‍යයන් අපි ඔබට කියා දුන්නා. අද තියෙන්නේ එහි 4 වෙනි වැඩසටහන පින්වතුනි ආනාපාන සති භාවනා වඩන ආකාරයයි කියා දෙන්නට සූදානම් වෙන්නේ. පින්වතුනි සියලුම මහ බෝධිසත්වයන් වහන්සේලා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත්වන දිනයේ අනිවාර්යයෙන්ම භාවනා වශයෙන් වඩන්නේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවෙන් පෙරයම පුබ්බේ නිවාසානුස්මති ඥානෙ උපදවාගෙන මධ්‍යම යාමේ චතුප්පපාත ඥානෙ උපදවා ගනිමින් මහ බෝධිසත්වයන් වහන්සේලා අවසානයේදී ලෝතර සම්මා සම්බුද්ධත්වයේ උපදවා ගන්නවා. සත්පුරුෂ පින්වතුනි ආනාපාන සති භාවනාව ඉතාමත්ම සුවිශේෂී භාවනා ක්‍රමයක්. එයින් සතර සතිපට්ඨානයම ආවරණය වෙනවා. ඒ වගේම සිත දියුණු කරන භාවනා ක්‍රම වලින් උපදවා ගන්නට පුළුවන්. පින්වතුනි චතුර්ථ ධානයේ දක්වාම එයිනුත් එහාට යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවට යොමු වූවහම පින්වතුනි ඒ ආනාපාන සති භාවනාවෙන් විදර්ශනාවට යොමු වන ඒ පින්වතුන්ට සියලු කෙලෙසුන් අසා සසරින් එතර වන්නට පුළුවන්කම ලැබෙනවා. එක්තරා දවසක සවැත් නුවර මිගාරමාතු පාසාදී පූර්වාරාමේ අපේ කාන්තිමත් තිලෝගත ලෝතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වැඩ සිටියා. මේ කාලයේ සරියුත් මහරහතන් වහන්සේ වෙනමත් මුගලන් මහරහතන් වහන්සේ වෙනමත් අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මහා කප්පින මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ ආදී මහතෙරුන් වහන්සේලා වෙන වෙනමත් අලුතින් පැවිදි වුණු පින්වත් ස්වාමින් වහන්සේලාට ධර්මයේ උගන්වමින් වැඩ සිටියා. පින්වතුනි කසින භාවනා තමයි වැඩි වශයෙන් ඒ නවක පින්වත් ස්වාමින් වහන්සේලාට කියා දුන්නේ. ඉල්පුර පසළොස්වක පොහෝ දිනයක සම්බුදු මෙහෙණියන් වහන්සේ මේ මහතෙරුන් වහන්සේලාත් අර නවක පින්වත් ස්වාමින් වහන්සේලාත් මැද වැඩ ඉඳිමින් ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට මෙහෙම දේශනා කළා. පින්වත් මහණෙනි,
සතර සතිපට්ඨාන වැඩිම එක භාවනා ක්‍රමයක්. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩිීමේ භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සතර ඉද්ධිපාදයන් වැඩිීමේ භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ වගේම පංච ඉන්ද්‍රියයන් වැඩිීමේ භාවනාත් කරන්න ඕන. පංච බලයන් වැඩිීමේ භාවනා ක්‍රමයක් තියෙනවා වඩන්න ඕන. බොජ්ජංග ධර්ම හත වැඩිීමේ භාවනා ක්‍රමයක් තියෙනවා වඩන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන් වැඩිීමේ භාවනා ක්‍රමයක් තියෙනවා වඩන්නට ඕනේ. ඒ වගේම පින්වත් මහණෙනි මෛත්‍රී භාවනාවක් තියෙනවා එයත් වඩන්නට ඕනේ. කරුණා භාවනා, මුදිතා උපේක්ෂා භාවනාවනොත් වඩන්නට ඕනේ. ඒ වඩන පින්වතුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම අසුභ භාවනාවත් වඩන අය ඉන්නවා වඩන්නට ඕනේ. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සති භාවනාව වඩන පින්වතුන් වහන්සේලාත් ඉන්නවා. එයත් වඩන්නට ඕනේ. එක් පින්වතුන් වහන්සේලා තමන්ට ගැළපෙන පරිදි චරිතානුකූලව ගැළපෙන භාවනා ක්‍රම වඩන්නට ඕනේ, පුරුදු කරන්නට ඕනේ. එතින්දී ආනාපාන සති භාවනාව වැඩිීමෙන් සතර සතිපට්ඨානෙ වැඩිම වෙනවා. කාන්තිමත් ලෝකද බුදු පියාණන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමෙන් කායානුපස්සනාව වැඩෙන ආකාරයත්, වේදනානුපස්සනාව වැඩෙන ආකාරයත්, චිත්තානුපස්සනාව වැඩෙන ආකාරයත්, ධම්මානුපස්සනාව වැඩෙන ආකාරයත් දේශනා කළා. පින්වතුනි, සම්මා සම්බුදු මෙහෙණියන් වහන්සේ ආනාපාන සති භාවනා වඩන ආකාරයේදී යුගල වශයෙන් කමඨහන් 16ක් දේශනා කළා. එතනදී පළවෙනි යුගල 4 පින්වතුනි කායානුපස්සනාව විදිහට දේශනා කළේ. දෙවෙනි යුගල 4 වේදනානුපස්සනාව විදිහට දේශනා කළේ. තුන්වෙනි යුගල 4 චිත්තානුපස්සනාව විදිහටයි දේශනා කළේ. හතරවෙනි යුගල 4 ධම්මානුපස්සනාව විදිහටයි දේශනා කළේ. පින්වතුනි, සම්බුදු මෙහෙණියන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන ක්‍රමය ගැන දේශනා කරපු මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයත්, තව බොහෝ සූත්‍ර ධර්ම දේශනාත්, ඒ වගේම ඊතා මනවින් ඒ කමඨහන විස්තර කරන පටිසම්භිදා මග්ගයේ විසුද්ධි මාර්ගයේ කියන මහණීය ධර්ම ග්‍රන්ථයේ මේ සෑම තැනකම සිත දියුණු කර ගන්නකොට ආනාපාන සති භාවනාව සමග කටයුතු කළ යුතු විදිහත්, විදර්ශනාවට හරවා විදර්ශනාව විදිහට වඩමින් මඟපල් ලබා ගන්න ආකාරයත් ඊටා පැහැදිලිවම විස්තර වශයෙන් සඳහන් වෙනවා. සත්පුරුෂ පින්වතුනි, ආනාපාන සති භාවනා ධර්මයන් වඩන පින්වතුන් පළමුවෙන්ම ඒ සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගන්නට ඕනේ. ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන් කමක් නැහැ මහ ජනතාව නිතර ගැවසෙන ගෝසාකාරී පසුබිමක් තියෙන තැනක. ඒ වගේම පින්වත්නි, නිතරම කාදර පීඩා ඇතිවන පරිසරයක වඩන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, ආරණ්‍යයකට ගිහිල්ලා හෝ ගහක් මුලට ගිහිල්ලා හෝ හිස්ගේකට ගිහිල්ලා හෝ පාළු තැනකට ගිහිල්ලා හෝ තමයි ආනාපාන සති භාවනාව වඩන්නට ඕනේ. ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන් සුදුසු ස්ථාන වෙන්නේ ඒ වගේ හුදකලා
නිස්කලංක පහසු ස්ථාන. ඒ වගේම පින්වතුනි ආනාපාන සති භාවනාව වඩනකොට ඒ වඩන පින්වතුන් මුලින්ම පූර්ව කෘත්‍යයන් කරමින් ඒ සඳහා තමන්ව සූදානමකටපත් කරගන්න ඕන. පූර්ව කෘත්‍යයන් ගැන කලින් අපි කියලා දුන්නා. පින්වතුනි සිල් සමාදන් වෙලා කයින් වචනයෙන් වන අකුසලයෝ වළක්ව ගනිමින් චිත්තසංතතියේ අනවිද්‍යා ව්‍යාපාද සම්මා දිට්ඨි කියන කුසලයෝ ඇති කරගෙන කටයුතු කරගන්නට ඕනේ. ඒ වගේම තුනුරුවන්ගේ ගුණ දැන හඳුනා ගනිමින් ගාථාවල තේරුමුත් දැනගෙන උදේ හවස වන්දනාමාන කරමින් ති හේතුක උත්කෘෂ්ඨ කුසාසිත ඇති ජීවන රටාවක් ඇති කරගන්න ඕන. ඒ වගේම අකුසල් මර්ධනය වන විදිහට කටයුතු කරමින් පින්වත්නි සද්ධාදී වැඩෙන විදිහට බුද්ධානුස්සති මෛත්‍රී අසුබ මරණ කියන සතර ආරස්සක භාවනා ක්‍රම වලට පුරුදු වෙන්නට ඕනේ. එයින් චිත්තසංතතිය ඊතා බලවත් කුසල ධර්මයන්හි හැසිරෙන්නට කටයුතු කරනවා. ඔය ඇත්තන්ගේ චිත්තසංතතිය සතර ආරස්සක භාවනාවන් වඩමින් පුරුදු පුහුණු කළාම මීට කලින් භාවනා කළ කෙනෙක්ගේ පුහුණුව ලැබෙනවා. පින්වත්නි එතකොට ආනාපාන සති භාවනා වඩන්න ලෙහෙසි. එහෙම නැති වුණොත් මුලින් භාවනා වඩන ආධිකම්මිකයෙක් වුණොත් පින්වත්නි සතර ආරස්සක භාවනා නොවැඩූ කෙනෙක් වුණොත් හුස්ම ගණන් කිරීම වගේ කරුණු කාරණා සිදු කරන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඔයතු සතර ආරස්සක භාවනාදී කටයුතුත් එක්ක පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරගත්තාම පින්දීම් පින් අනුමෝදන් කිරීමත් එක්ක පින්වත් ඔබ අධිෂ්ඨානශීලීව සසරින් එතර වීමම අධිෂ්ඨාන කරගෙන පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරගන්න. ඉන්පස්සේ ආනාපාන සති භාවනාව ගැන දැන ඉගෙන ගන්නට ඕනේ. මේ භාවනා ක්‍රමයන් ගුරුවරුන්ගේ ඇසුරින්මයි කරන්නට ඕනේ. පින්වතුනි සීලම භාවනා ක්‍රම අයිති වෙන්නේ ලෝතර භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට. ඒ භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සීල භාවනා ක්‍රම ත්‍රිපිටකය තුල අටුවා ටීකාවන්ගේ ඊතා මැනවින් සුරක්ෂිතව පවතිනවා. සම්බුදු මෑණියන් වහන්සේ ලොවට විවර කළ ඒ භාවනා ක්‍රම සම්බුදු මෑණියන් වහන්සේ දේශනා කළ ආකාරයටම ඒ ආකාරයෙන්ම ත්‍රිපිටක අටුවා ටීකාදීන් දැන ඉගෙනගෙන ප්‍රගුණ කරන ආචාර්ය පරම්පරා ඇසුරෙන් පින්වත්නි ඔය ඇත්තෝ දැන ඉගෙන ගන්නට ඕනේ. එතනදී පින්වත් ඔබ පස් ආකාරයකට උග්ඝහ පරිපුච්ඡාදී විදිහට කමඨාන ඉගෙන ගන්න ඕනේ. නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. ගැටලු තැන් විමසා බලන්නට ඕන. ඒ වගේම එහි දියුණු වන ස්වභාවයන් ගැන දැනගන්න ඕනේ. නිමිති ගැන දැනගන්න ඕනේ. ධානය උපදවා ගැනීම කෙරෙන්නේ කොහොමද කියලා දැනගන්නට ඕනේ. පින්වත්නි ආනාපාන සති භාවනාවේදී පරිකරම නිමිත්ත උපදවා ගන්න විදිහ, උද්ඝාන නිමිත්ත පහළවන විදිහ, ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයන සමගම උද්ඝාන වගේම ප්‍රතිභාග නිමිති, උපචාර සමාධිය මොන වගේ අවස්ථාවක්ද, ධ්‍යාන උපදවා ගද්දී ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ධ්‍යානෙ, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන මොන වගේ අවස්ථාද? එතනදී කායානුපස්සනාවට අදාළ කමඨහන් ඒ යුගල හතර ගැන, වේදනානුපස්සනාවේ භාවනා කමඨහන් ගැන, ආනාපාන සතියට අදාළ චිත්තානුපස්සනාවේ භාවනා කමඨහන් ගැන, ආනාපාන සතියේ ධම්මානුපස්සනාවේ භාවනා කමඨහන් ගැන පින්වන්ත ඔයත් දැන ඉගෙන ගන්නට ඕනේ. ඒ වගේම ඒන් කොහොමද විදර්ශනාවට යොමු වෙන්නේ කියලා
ධ්‍යාන උපදවාගත් පින්වතුන් යුග නැද්ද ක්‍රමයට පින්වතුනි කොහොමද සිත දියුණු කරගෙන විදර්ශනාවටත් යොමු වෙන්නේ කියලා දැනගන්නට ඕනේ. සුත්තාෂ්ටකම් වලට කොහොමද රූපාදී කරුණු අරගෙන රූප, ශබ්ද, ගන්ධ ආදී කාරණා එක්ක කටයුතු කරන්නේ. පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා කියන ඒ සුත්තාෂ්ටකයන් ජීවී අජීවී සෑම වස්තුවකම පවතිනවා. කොහොමද රූප කරුණොත් එක්ක ධ්‍යාන උපදවා ගන්නේ නැතිව විදර්ශනාවට යොමු වෙන්නේ ආදී විදිහට බොහෝ කරුණු ඔබ දැනගෙන ගන්නට ඕනේ. සමත භාවනාව කියන්නේ සම්පූර්ණයෙන්ම සිත දියුණු කරගෙන ධ්‍යානත් උපදවාගෙන විදර්ශනාවට යොමු වන භාවනා ක්‍රමයක්. ධ්‍යාන උපදවා ගන්නේ නැතිවත් පින්වත්නි කටයුතු කරන විදිහක් තියෙනවා. ඒ වගේම ඔය ආනාපාන සති භාවනා ක්‍රමයේ දැන ඉගෙනගෙන ඉන්පසුව පින්වතුනි භාවනා කරන්නට සුදුසු ඉරියව්ව තෝරගන්නට ඕනේ. ආනාපාන සති භාවනා ක්‍රමය සක්මන් කරමින් වඩන්න පුළුවන් භාවනා ක්‍රමයක් නෙමෙයි. මොකද උද්දච්චයේ නොසන්සුන්කම් මතුවන හින්දා. හිතගෙන භාවනා වඩන්න පුළුවන් ක්‍රමයකොත් නෙමෙයි. මොකද උද්දච්චයේ නොසන්සුන්කම ඇතිවන හින්දා. ආනාපාන සති භාවනාව හිඳගෙන වඩන්නත් පුළුවන් කමක් නැහැ. මොකද තින මිත්තේ මතුවන හින්දා. ආනාපාන සති භාවනා ක්‍රමය සම්මා සම්බුදු මෙහෙණියන් වහන්සේ දේශනා කළ උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝ අසසති සතෝ පසසති. පින්වතුනි පරියංකයෙන් වාඩි වෙන්නට ඕනේ. පරියංකයෙන් වාඩි වෙලා කසීරුකාවේ කොඳු වැට පිළි 18ම කෙලින් පිහිටන විදිහට කොන්ද ඍජුව තබා ගන්නට ඕනේ. මොකද ශරීරයේ ඒ තැන් නැමිලා තියෙද්දි ටික වෙලාවක් යද්දී වේදනාවක් ඇති වෙනවා. ඒ භාවනාව වඩන්නට බාධාවක් වෙනවා. ඒ නිසා ශරීරය පින්වතුනි ඍජුව තබා ගන්නට ඕනේ. වම් අත උඩින් දකුණු අත තබා ගන්නත් ඕනේ. කොන්ද කෙලින් කරගෙන වම් අත උඩින් දකුණු අත තබාගෙන පරියංකයෙන් වාඩි වෙලා ඉන්න මේ යෝගාවචරය පින්වතුනි ඊට පස්සේ හිත පිහිටුවා ගත යුතු තැනක් දැනගන්නට ඕනේ. සුදුසු ඉරියව්වෙන් වාඩි වෙලා ආනාපාන සති භාවනා වඩන්නට කටයුතු කරද්දී මුලින් පින්වතුනි ඔයත් සංසුන්ව කිහිපවර ශරීරයට හුස්ම ගන්නත් පිට කරන්නත් ඉඩ හරින්න. ශරීරයට හුස්ම ගැනීමත් පිට කිරීමත් ස්වභාවයෙන්ම තමයි කෙරෙන්න ඕනේ මුළු භාවනා මාර්ගයේ පුරාවටම. කොයි වෙලාවකවත් හුස්ම බලයෙන් ගන්නත් එපා පිට කරන්නත් එපා. පින්වතුනි නාසය අග තමයි ඔය ඇත්තු හිත පිහිටුවා ගන්නට ඕනේ රඳව ගන්නට ඕනේ. ආනාපාන සති භාවනාවේදී කොයි වෙලාවකවත් ආස්වාස වාතයේදී ගන්නා හුස්මේදී ප්‍රස්වාස වාතයේදී පිට කරන හුස්ම රැල්ලේදී හුස්මත් එක්ක ඇතුළට එන්නත් එපා. හුස්මත් එක්ක ශරීරයෙන් පිටතට යන්නත් එපා. පින්වත්නි ස්වභාවයෙන්ම ශරීරයේ ගන්නා හුස්ම ඔයත් හරියට අර මුරකාරයාගේ උපමාවේ සඳහන් වෙනවා වගේ නාසයේ අග සිත රඳවාගෙන හුස්ම දැනගනිමින් පුරුදු පුහුණු කරන්නට ඕනේ. පින්වත්නි මුරකාරයෙක් ඉන්නවා රාජධානියක නගරයේ මුර කරන කෙනෙක් නගරයේ
ඇතුළන පිටවන දොරටුව මුර කරන කෙනෙක්. මේ මුරකාරයා නගරයෙන් එළියට යන මිනිසුත් එක්ක එළියට යන්නෙත් නැහැ. තමන්ගේ මුර සීමාවේ තමයි ඉන්නේ. රාජකාරිය කරන්න ඕනේ. නගරයේ ඇතුළට එන මිනිස්සුත් එක්ක නගරයේ ඇතුළේ ඇවිදින්නෙත් නැහැ. එයා තමන්ගේ මුර සීමාවේ තමයි රාජකාරිය කරන්න ඕනේ. ඒ වගේ පින්වන්ත ඔය ඇත්තොත් නාසය අග තමයි හිත රඳව ගන්නට ඕනේ. මුරකාරයා පැමිණෙන ඒ වාගේම නැවත යන ඒ පිරිස එක්ක යන්නේ ඉන්නේ නැතුව ඒ පිරිස ගැන සෝදිසි කරමින් විමසමින් කටයුතු කරනවා වගේ ඔය ඇත්තෝ සිත නාසය අග රඳව ගනිමින් පින්වතුනි හුස්ම ගැන අවධානය යොමු කරගෙන කටයුතු කරන්නට ඕනේ. කිහිප වරක් ස්වභාවයෙන්ම ශරීරයට හුස්ම ගන්න ඒ වගේම ශරීරයෙන් හුස්ම පිට වෙන එකත් නාසය අග ඉඳිමින් දැනගනිමින් පුරුදු කරගන්න. එහෙම පුරුදු පුහුණු කරමින් ඊට පස්සේ පින්වන්ත ඔය ඇත්තෝ පින්වතුනි හුස්මේ අවස්ථාවන්ට යොමු වෙන්න. ඒ කියන්නේ මෙතන තවත් විශේෂ කරුණක් කියන්න ඕනේ. දිගනහයක් තියෙන කෙනෙක්ට නම් නාසයේ අග තමයි හුස්ම වදින තැන විදිහට දැනෙන්නේ. කෙටිනහයක් තියෙන කෙනෙක්ට නම් උඩුතොලේ තමයි හුස්ම වදින තැන විදිහට දැනෙන්නේ. එතන ඉන්නට ඕනේ. තවත් උපමාවක් අපි බණ පොතේ සඳහන් වෙනවා. පින්වතුනි දක්ෂ ලී වඩුව දෙන්නෙක් ලී කොටයක් අරගෙන ඒ ලී කොටේ ඉරද්දී නිතරම සිහිය පිහිටුවා ගන්නේ තමන්ගේ කියතේ දැටි ලීයේ වදින තැනයි. ඒ වගේ ඔය ඇත්තොත් නාසයේ අගම තමයි සිත පිහිටුවාගෙන පින්වතුනි ඇතුළන පිටවන වාතයේ දිහා බලමින් දීගන්වා අසසන්තු දීගං අසසාමීති පජානාති. දිග හුස්මක් නම් ආස්වාස කරන්නේ ගන්නෙ ඒ දිග හුස්මක් බව දැනගනිමින් පුරුදු කරන්නට ඕනේ. පින්වතුනි දිග හුස්මක් කියන්නේ බොහෝ වේලාවක් ගන්නා හුස්ම රැල්ලටයි. ශරීරයට බොහෝ වේලාවක් හුස්ම රැල්ලක් නාසයේ අගින් ඇතුල් වෙනවා නම් ඒ ඇතුල් වෙන හුස්ම රැල්ල දිග හුස්මක්. ශරීරයෙන් පිටතට දීගන්වා පසසන්තෝ දීගං පසසාමීති පජානාති. ශරීරයෙන් පිටතට හුස්මක් පිට වෙනකොට හුස්ම රැල්ල දිග හුස්මක් නම් ඒක බොහෝ වේලාවක් ගන්නා දිග හුස්මක් නම් දිග හුස්මක් බව දැනගනිමින් පුරුදු පුහුණු කරන්නට ඕනේ. රස්සන්වා අස්සසන්තු රස්සං අස්සසාමීති පජානාති. පින්වත්නි ගන්නා හුස්ම කෙටි වේලාවක් ගන්න හුස්මක් නම් එය කෙටි වේලාවක් ගන්න හුස්මක් බව දැනගනිමින් පුරුදු පුහුණු කරන්නට ඕනේ. රස්සං වා පස්සසන්තු රස්සං පස්සසාමීති පජානාති. පිට කරන හුස්ම කෙටි හුස්මක් නම් එය කෙටි හුස්මක් බව දැනගනිමින් පුරුදු පුහුණු කරන්නට ඕනේ. පින්වත්නි දැන් අපි අවස්ථා දෙකක් කිව්වා. එකක් දිග හුස්මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි, අනිත් එක කෙටි හුස්මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි. නාසයේ අග සිත රඳවාගෙන ඇතුල්වන පිටවන දිග හුස්මේ කෙටි හුස්මේ පින්වතුනි ආස්වාස ප්‍රස්වාසයන් මෙනෙහි කරමින් හිත
හුස්ම කියන අරමුණීම පිහිටුවා ගත්තේ. පින්වන්ත ඔය ඇත්තෝ පින්වතුනි ටිකෙන් ටික ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විවිධාකාර අරමුණු ගනිමින් නොපුහුණු මට්ටමක තිබ්බ විවිධාකාර ආයතනයන්ගෙන් අරමුණු ගනිමින් නොහික්මනව තිබ්බ හිත ටිකෙන් ටික එකඟ කරගන්නට දමනය කරගන්නට කටයුතු කරනවා. හරියට කුළු මීගව පැටියේ අම්මගෙන් කිරිබොමින් දඟලමින් දුවල පැනලා කටයුතු කරලා තරුණ වෙනකොට ඒ ගවයින්ගේ අයිතිකාරයා ඒ කුළු මීගව පැටියා රැහැනකින් ගැට ගහලා කණුවක ගැට ගහලා කරත්ත අදින්න බඩු ගෙනියන්න පුරුදු පුහුණු කර ගන්නවා වගේ. ඔය ඇත්තොත් ඇහැ කන නාසය දිව ශරීරය සිත මේ ආයතන වලින් විවිධාකාර අරමුණු ගනිමින් ඉබාගාතේ යමින් තිබ්බ නොහික්මුණු දමනය උන් නැති ඔබේ හිත හුස්ම රැල්ලත් එක්ක එකඟ කරගන්නට උත්සාහ කරනවා. එතකොට ඔය ඇත්තන්ට දිග හුස්ම කෙටි හුස්ම දැන හඳුනා ගනිමින් දිග හුස්ම සමග කෙටි හුස්ම සමග සිහිය පිහිටුවා ගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. අර ගන්නා ආස්වාසයීත් ඒ කියන්නේ ගන්නා දීර්ඝ ආස්වාසයීත් පිට කරන දීර්ඝ ප්‍රස්වාසයීත් ගන්නා කෙටි ආස්වාසයීත් පිට කරන කෙටි ප්‍රස්වාසයීත් පින්වතුනි නාසයේ අගින් ඇතුල් වෙනකොටම ඒ හුස්මේ මුලත් ඇතුල් වීගෙන ශරීරයේ ඇතුළට යමින් තියෙද්දි ඒ මැද ස්වභාවයත් ඒ හුස්ම ඇතුල් වීගෙන අවසන් වෙද්දී ඒ අග ස්වභාවයත් නාසයේ අග සිත රඳවමින් ඉන්න ඔබට හොඳට ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. ඒ හුස්මේ මුල මැද අග කියන අවස්ථා තුන පින්වත්නි දැනගනිමින් ප්‍රකට කරමින් පුරුදු පුහුණු කරන්නට ඕනේ. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. පින්වත් ඔය හුස්ම දිග හුස්ම කෙටි හුස්ම පිට කරද්දී නාසයේ අග සිත රඳවාගෙන ඉන්න පින්වන්ත ඔබට දැනෙනවා පිටවන හුස්මේ මුල නාසයේ අග සිටිනකොට එහි සම්පූර්ණ මැද අවස්ථාව සහ එහි අවසාන අවස්ථාව. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. පින්වත්නි ගන්නා පිට කරන ආස්වාස ප්‍රස්වාස මේ හුස්ම රැල්ල දිග හුස්මේ කෙටි හුස්මේ මුලැමැදාක දැනගනිමින් පින්වන්ත ඔය ඇතු සම්පූර්ණයෙන්ම දිග හුස්මත් කෙටි හුස්මත් එහි මුලැමැද අගත් කියන මේ අවස්ථාවම දැනගනිමින් නොදැමුණු ඔබේ හිත දමනය කරගන්නට කටයුතු කරන හොඳට පුරුදු පුහුණු කරනවා. මෙහෙම පුරුදු පුහුණු කරමින් භාවනා වඩනකොට පින්වතුනි කාය සංස්කාර චිත්ත සංස්කාරයන්ග ස්වභාවය එක්ක මේ ඖදාරික ස්වභාවයේ ටික සංසිඳී යනවා. පින්වතුනි පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. පින්වත් ඔය ඇත්තන්ට
ටිකෙන් ටික හුස්ම නොදැනී යනවා වගේ දැනෙන්න පුළුවන්. පින්වත්නි, හුස්ම නොදැනී යනවා වගේ දැනෙන අවස්ථාව වෙනකොට ඔය ඇත්තෝ කලබල වෙන්නේ නැතුව ඒ විශේෂයෙන් ලැබුණු සමාධියක් එහෙම නැත්නම් විශේෂ ධානයක් වගේ සිතන්නේ නැතුව ගුරු උපදෙස් අරගෙන ආචාර්ය පාත්‍යයන් වහන්සේලා දැනුවත් කරගෙන ඒ ආචාර්යයන් වහන්සේලාගේ උපදෙස් එක්ක ඒ සංසිඳන අවස්ථාව ඒ ඇතිවීම ආනාපාන සති භාවනා විය යුතුම දෙයක්. එය උද්ඝාන නිමිති අවස්ථාවේදී ඇති වෙනවා. ඊටත් වඩා ප්‍රතිභාග නිමිති අවස්ථාවේදී සිවුම් වෙනවා. ඊටත් වඩා උපචාර සමාධි අවස්ථාවේදී හුස්ම නොදැනී සංසිඳී යන අවස්ථාවට සිවුම් වෙනවා. ඊටත් වඩා ප්‍රථම ධානයේදී ද්විතීය ධානයේදී ඒ විදිහට ඉදිරියට යන්න සිදුවන ස්වභාවයක්. ඒක ආනාපාන සති භාවනාවට ආවේනික ලක්ෂණයක්. පින්වත්නි, ආනාපාන සති භාවනාවේ හුස්මත් ඒ චිත්ත සංස්කාර ස්වභාවයනොත් ඒ විදිහට නොදැනී යනා වගේ අවස්ථාවෙදී කොයි වෙලාවකවත් බලෙන් හුස්ම ගන්නා වගේ තැනකටපත් වෙන්න එපා. ගුරුවරු උපදෙස් දේවි ඒ සංසීර්ණ අවස්ථාවේ තත්ත්වයට දියුණු වෙලා පවතින හිත පිරිහෙන්න දෙන්නේ නැතු ඒ දියුණුව තුලම ඉඳිමින් නැවතත් හුස්ම දැනෙන විදිහට පුරුදු පුහුණු කරගන්න විදිහ අපි ඔබට කියලා දෙනවා. පින්වතුනි, මේ විදිහට බුදු පියාණන් වහන්සේ ආනාපාන සති භාවනාවේ කායානුපස්සනාවේ කවුණු 4 දේශනා කළා. කායානුපස්සනාවට යුගල වශයෙන් 4ක් තියෙනවා. ඒ 4යි අපි ඔබට කියලා දුන්නේ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා දේශනා කළා. ඊළඟට තියෙන්නේ වේදනානුපස්සනාවේ 4. මේ විදිහට දියුණු වෙනකොට වේදනානුපස්සනාවේ ඒ අවස්ථා 4ට යොමු වෙන විදිහ කියලා දෙනවා. පින්වතුනි, ඊට පස්සේ චිත්තානුපස්සනාවේ අවස්ථා 4. ඊළඟට තියෙන්නේ ධම්මානුපස්සනාවේ අවස්ථා 4. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයේම ආනාපාන සති භාවනාවෙන් වැඩෙනවා. කායානුපස්සනාවෙන් පින්වත්නි සම්පූර්ණයෙන්ම ධ්‍යාන උපදවා ගන්නවා. පින්වත් ඔබ කියලා දුන්න විදිහට භාවනා වඩන්න. එතනදී ඔය ඇත්තන්ගේ බොජ්ජංග ධර්මات වැඩෙන්න ගන්නවා. පින්වත්නි, කායානුපස්සනාවේදීත් බොජ්ජංග ධර්ම 7 වැඩෙනවා. වේදනානුපස්සනාවේදීත් බොජ්ජංග ධර්ම 7 වැඩෙනවා. ආනාපාන සතියේ චිත්තානුපස්සනාවේදීත් බොජ්ජංග ධර්ම 7 වැඩෙනවා. ආනාපාන සති භාවනාවේ ධම්මානුපස්සනාවේදීත් බොජ්ජංග ධර්ම 7 වැඩෙනවා. සති සම්බොජ්ජංගය ආස්වාස ප්‍රස්වාසයන් සමගම හුස්ම පිහිටන ආකාරය, ඒ වැඩනකොට ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම 7ම පින්වත්නි වැඩෙනවා. කායानुපස්සනාවේදීත් එහෙම වැඩනවා. වේදනානුපස්සනාවේදීත් වැඩෙනවා. චිත්තානුපස්සනාවේ ආනාපාන සති භාවනාවේදීත් ඒ වගේම ධම්මානුපස්සනාවේදීත් වැඩෙනවා. ආනාපාන සති භාවනාව මේ විදිහට 16 ආකාරයකට. එහෙම නැත්නම් පින්වත්නි සතර සතිපට්ඨානෙම වැඩෙන ආකාරයට සම්මා සම්බුදුමේනියන් වහන්සේ දේශනා කළා. අපි ඊළඟ වැඩසටහනේදී පින්වන්ත ඔබට කොහොමද ආනාපාන සති භාවනාවේ පරිකරම නිමිත්ත, උද්ඝාන නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත දැනහන්න ගන්න පහළ වෙන්නේ දියුණු වෙන්නේ කියලාත් බොජ්ජංග ධර්මියෝ
වැඩෙන්නේ කොහොමද කියලා ඒ බොජ්ජංග ධර්මයන් වැඩෙනකොට ඔබේ දියුණුවට පත්වන ස්වභාවයන් ගැනත් ඒ වගේම ඉදිරි ක්‍රම ගැනත් කියලා දෙනවා. ආනාපානසති භාවනාව පින්වත්නි සියලුම මහ බෝධිසත්වයන් වහන්සේලා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට වටන භාවනා ක්‍රම. සතර සතිපට්ඨාන භාවනා, සතර සම්‍යක් ප්‍රධාන භාවනා, සතර ඉද්ධිපාද භාවනා, පංච ඉන්ද්‍රිය භාවනා, පංච බල භාවනා, සත්‍ය බොජ්ජංග භාවනා, ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා භාවනා, අසුභ භාවනා, මේ භාවනා ආදී අතරේ පින්වත්නි ආනාපාන සති භාවනාත් බොහෝ දෙනා වඩනවා. ආනාපාන සති භාවනාවන් වඩනකොට කලින් කිව්වා වගේ සතර සතිපට්ඨානය වැඩෙනවා. බොජ්ජංග ධර්ම සියල්ල වැඩෙනවා. එහි අවසානයේ පින්වත්නි මඟඵල උපදවාගෙන සසරින් එතර වීම වෙනවා. යුගනාන්ත ක්‍රමයට තියෙන ආනාපාන සති භාවනා ක්‍රමය ඔය ඇත්තු බොහොම ආසාවෙන් ආදරයෙන් පිළි අරගෙන පින්වත්නි හොඳට පුරුදු පුහුණු කරන්න. කලින් කියලා දුන්නු පූර්ව කෘත්‍යයන් දැනීගෙන පුරුදු පුහුණු කරගෙන සමත විදර්ශනාවන්ට ඔය ඇත්තු අදාළ කවුණු දැනීගෙන ඒ අවබෝධය ඇති කරගෙන නොමග යෑම වළකිනවා. භාවනා ක්‍රමය ගැන දැනීගෙන ගත්තාම නිමිති ආදී ගැන හොඳට දැනීගෙන ගත්තාම නොමග යෑම වැරදීම් නැතුව යනවා. ගුරු භක්තියෙන් කටයුතු කරන්නත් ඕනේ. තුනුරුවන් හැර වෙනස් සරණක් යන්නත් එපා. පින්වත්නි සිල් සමාදන්ව ධර්මයේ හැසිරෙමින් ඒ උතුම් ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරමින් සසරින් එතර වෙන්නට වග බලා ගන්න. අද ඔය ඇත්තන්ට කියලා දුන්නේ ආනාපාන සති භාවනාව. පින්වත්නි වඩන්න පටන් ගන්නකොට මුලින්ම භාවනා ක්‍රමය ගැන ඒ වගේම පින්වන්ත ඔය ඇත්තන්ට පූර්ව කෘත්‍යයන් ගැන ඒ වගේම සුදුසු ස්ථාන ගැන වාඩිවන ඉරියව්ව ගැන ඒ වගේම සිත පිහිටුවා ගන්න ඕන ස්ථානයේ ගැන ඒ වගේම ආනාපාන සති භාවනා ධර්මයේ 16 ආකාරයක් වන ඒ සතර වන කොටස් වලින් සතර සතිපට්ඨානෙන් කායානුපස්සනාවට අයිති වන කරුණු 4යි. පින්වත්නි ඔබේ එකම අරමුණ මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් අඩුමතරමේ සෝවාන් ආදී මාර්ගඵලයක් උපදවා ගැනීමවත් බවට පත් කරගන්න. සසර භයානකයි. ලබාගත් සන සම්පත්තිය අපට යන්නට දෙන්නම එපා. ඔබේ ඔය දුර්ලභ මනුස්ස ජීවිතය පින්වත්නි උපරිම ප්‍රයෝජන ගත එකක් බවට පත් වෙන්නේ අඩුමතරමේ සෝවාන් මාර්ගයටවත් පත් වුණොත්. ඔබේ සියලු භවෝග සම්පත් දූ දරුවන් ඔබේ ශරීරේ හැමදේම හැම මොහොතකම ඇතුව නැතුව යන ධර්ම සියල්ලකින්ම ඔබ හැම තත්පරයකම හැම සනයකම හැම මොහොතකම පින්වත්නි අහිමි වෙමින් ඔබට ඒ සියල්ල අහිමි වෙමින් පවතිනවා. ඔය ඇත්තන්ට ඒ සියල්ලම පින්වත්නි හැම මොහොතකම නැතිව යනවා. පින්වන්ත ඔය ඇත්තු කුසල චිත්ත සංතානය තුළ උපදවා ගන්න, වැඩි දියුණු කරගන්න, සසරින් එතර වන්නට අදිස්ථාන කරගන්න. මේ සිදු කරගත්ත භාවනා කුසලයෝ දැනී ඉගෙනගත්ත භාවනා ධර්මයන් තුලින් හටගත්ත පුණ්‍ය ධර්මයෝ සියලු නෑදෑයිනට අනුමෝදන් වේවායි කියලා සාදුනාදයක් පවත්වන්න. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවායි කියලා සාදුනාදයක් පවත්වන්න. සසර දුක් නැසා සසරින් ඈතරව නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ හේතු සම්පත්ම වේවායි කියලා සාදුනාදයක් පවත්වන්න. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං.
ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා.